සියලු දෙනාටම සුබ උදෑසනක්. අද අපේ 6 වෙනි දවසේ අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම කරගෙන තමයි ඉන්නේ. එතකොට අද තියරි කරන්න කලින් ළමයි අහපු ගණන් කීපයක් තියෙනවා. කීපයක් කියන්නේ ඇත්තටම දෙකක් තමයි ගොඩාක් ළමයි අහලා තිබ්බේ. 4 වෙනි ගානයි 17 වෙනි ගානයි. 17 වෙනි ගාන අපි කරමු. 4 වෙනි ගාන පොඩ්ඩක් මේ මම ලබන සතියේට තියන්නම්. මොකද මේ අද කරන ටිකත් කරාට පස්සේ මම හිතන්නේ අර බැරි වෙච්ච ළමයින්ටත් ඒ 4 වෙනි ගාන හදා ගන්න පුළුවන් වෙයි. මේ අපි එකකින් 17 වෙනි ගාන විතරක් අද සාකච්ඡා කරමු. 4 වෙනි ගාන ඔයගොල්ලෝ මේ සතියේ උගන්වන ටිකත් කරලා කරන්න උත්සාහ කරන්න. බොහෝ දුරට බැරි වෙච්ච ළමයිට ලබන සතියේ එක පුළුවන් වෙයි. මොකද අද කරන දැනුමත් එක්ක හදන්න පුළුවන් වෙයි. ඒත් බැරි නම් මම මේ 4 වෙනි ගාන ලබන සතිය ආපහු කියලා දෙන්නම් ආයේ. අපි 17 වෙනි ගාන අද පොඩ්ඩක් කතා කරමු. පොඩ්ඩක් බලන්න මේ ගාන මොකද්ද කියන්නේ කියලා. පෙන්වා ඇති පරිපථයේ ට්‍රාන්සිස්ටරයේ ධාරාලාභය 100යි. පාදමට වෙනස්. ඒ කියන්නේ IB ධාරාවන් වෙනස් කරනකොට ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාන්විත විධි පිළිබඳව පහත කුමක් සත්‍ය වේද? ඒ කියන්නේ යාලා උත්තර පහක් දීලා තියෙනවා. දැන් පළවෙනි උත්තරේ කියන්නේ IB බිඳුවයිලු ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරන්නේ සන්තෘප්ත විදිහලු. ඔය IB බිඳුවක් විදි ට්‍රාන්සිස්ටරේ සන්තෘප්ත විදිහේ ක්‍රියා කරන එක හරිද? අන්න එහෙම යන්නේ. එහෙම හරි එක තමයි උත්තරේ. දෙවෙනි උත්තරේ කියන්නේ IB 5යි ට්‍රාන්සිස්ටරේ කපා හැරි විදිහේ ක්‍රියා කරනවලු. ඒක වෙන්න පුළුවන් දෙයක්ද? අන්න ඒ වගේ එකක් තමයි අහන්නේ. අන්න ඒ වගේ. එතකොට තුන්වෙනි එකේ කියන්නේ IB 12යි ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී විදියේද ක්‍රියා කරන්නේ එතකොට. වෙන්න පුළුවන් දෙයක්ද කියලා අහන්නේ. ඉතින් ඕක හදන්න ලේසිම ක්‍රමය තමයි මෙහෙම ගන්න. වෙන්න බැරි ඒවා ටික අපිට අයින් කරගන්න පුළුවන්. දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්තා කපාහැරි විදියෙන් පටන් ගමු. කපාහැරි ප්‍රදේශයේ ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක වෙන්නේ එයාගේ IB බිඳුවක් නම් තමයි. IB එකේ ඉතා කුඩා ගයන් වලදී තමයි ට්‍රාන්සිස්ටරේ කපාහැරි අවස්ථාවටපත් වෙන්නේ. දැන් පළවෙනි උත්තරේ බලන්න. IB බිඳුවයි නම් කපාහැරි වෙන්න ඕන. හැබැයි මෙයාලා කියන්නේ IB බිඳුවේදී සන්තෘප්තයි කියලානේ. එහෙනම් ඒක වෙන්න බෑනේ. IB සමානයි බිඳුව වෙනකොට අනිවාර්යෙන් කපාහැරි වෙන්න ඕන. එහෙනම් පළවෙනි එක නෙවෙයි උත්තරේ. ඒක අයින් කරන්න පුළුවන්. දෙවෙනි එක බලමු. IB 5යිලු කපාහැරලු. එහෙම වෙන්න බෑනේ. කපාහැරි අවස්ථාවේ තියෙන නම් IB බිඳුවක් වෙන්න ඕන. 5ක් වෙලා බෑ. එහෙනම් ඔය කියන කතාවත් වැරදි. ඒකත් අයින් කරමු. තුන්වෙනි එක IB 12යිලු ක්‍රියාකාරීලු. ඒක නම් අපිට හරියටම කියන්න බෑ. ඒක චුට්ටක් කොහොම තියාගෙන හතරවෙනි උත්තරේට යන් IB 15යිලු කපාහැරලු. ඒක වෙන්නත් බෑනේ. කපාහැරි අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්න නම් IB බිඳුවක් වෙන්න ඕන. එහෙනම් 15 වෙලා බෑ. එහෙනම් හතරවෙනි උත්තරෙත් වැරදි. පස්වෙනි උත්තරේ IB 20යිලු සන්තෘප්ත. ඒකත් අපිට එකපාරම කියන්න බෑ. ඔන්න එහෙනම් වෙන්න බැරි උත්තර තුනක් අයින් කරා. දැන් 3 හෝ 5 දෙකෙන් එකක් තමයි හරි. ඔයාලට මතකද ගිය සතියේ අපි කරා සංතෘප්ත අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්න නම් සංතෘප්ත වෙන්න නම් අවශ්‍යතාවක් ගිය සතියේ කතා කරා. මොකක්ද අවශ්‍යතාවය? IC කුඩා වෙන්න ඕන BIB ට වඩා. ඕකෙන් තමයි මේ ගාන 3ද 5ද කියලා තෝරගන්නේ. අපි චුට්ටක් මේ පස්වෙනි අවස්ථාව තෝරගමු. හොඳයි. පස්වෙනි අවස්ථාව චුට්ටක් තර්ක කරමුකෝ 5 හරිද කියලා. එයාලා කියන්නේ IB 20යිලු සන්තෘප්තයි. එහෙනම් අපි ඒක පොඩ්ඩක් චෙක් කරගමු. එහෙනම් IC බලමු, හොයමු. ඊට පස්සේ BIBත් හොයමු. එහෙනම් මම බලන්නම් ඔය පස්වෙනි අවස්ථාවේ, ඔය දැන් පස්වෙනි අවස්ථාව තමයි චෙක් කරන්නේ. හොඳේ. පස්වෙනි අවස්ථාවේ
बीटा IB चेक करो बीटा කීයද ගානේ කියනවා बीटा 100යි කියලා ගානේ කියනවා එහෙනම් बीटा 100යි IB දැන් පස්වෙනි උත්තරේ තියෙන 20යිනේ එහෙනම් 20 දාමු එතකොට बीटा IB ට කීයක් එනවද 2000යි 20 ලිව්වේ මයික්‍රෝ ඇම්පියර් වලින් එහෙනම් 2000යි මයික්‍රෝ ඇම්පියර් කියලා එනවා ඒ කියන්නේ ඔක මිලි ඇම්පියර් කරොත් बीटा IB ට එන්නේ 2යි මිලි ඇම්පියර් ඔන්න बीटा IB හොයාගත්ත පස්වෙනි උත්තරේ අවස්ථාවට දැන් අපිට IC හොයන්න වෙනවා ඇයි बीटा IB සංසන්දනය කරන්නේ IC ත් එක්කනේ වැඩේ තියෙන්නේ IC එකපාරම හොයන්න බෑ ඒකට මෙහෙම දෙයක් කරනවා දැන් ප්‍රස්ථාරේ නේ පරිපතයට යන් අපි දැන් මේ පරිපතය සංතෘප්ත අවස්ථාවේ නම් ක්‍රියාත්මක වෙන්නේ මතකද සංතෘප්ත අවස්ථාවේ ලක්ෂණයක් කතා කරා මොකද්ද මේ VCE කියන එක කීයද සංතෘප්ත අවස්ථාවේ VCE බිඳුවත් 0.2ක් අතර අගයක් ගන්නවා කියලා ගිය සතියේ කිව්වා. දෙකම කුඩා ගයන් හින්දා අපි VCE සමානයි බිඳුව කියලා ගමු. බිඳුව නම් 0.2 කියලා ගත්තත් කමන්නේ. කොහොම හරි සංතෘප්ත අවස්ථාවේ VCE ඉතා කුඩායි. අපි බිඳුව කියලා හිතමුකෝ. දැන් මේ යට භූගත කරලන්නේ බිඳුව. VCE බිඳුව නම් මෙන්න මේ 5 කිලෝ C ලක්ෂයේ. මෙන්න මේ ලක්ෂයේ විභවය කීයක් වෙන්න ඕනද? යටත් බිඳුවයි VCE බිඳුව නම් මෙතන විභවයත් බිඳුවක් වෙන්න. එහෙනම් දැන් ඔය ප්‍රතිරෝධය හරහා කොච්චර විභව අන්තරයක් තියෙනවද? ප්‍රතිරෝධයේ උඩ කෙළවර විභවය 5යි. ප්‍රතිරෝධයේ යට කෙළවර විභවය බිඳුවයි. එහෙනම් ප්‍රතිරෝධය හරහා තියෙන පහරින බිඳුවක්. වෝල්ට් 5ක්. එහෙනම් දැන් අපිට හොයන්න ඕන IC නේ. IC කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා ගලන ධාරාව. IC කියන්නේ ඕක. IC හොයා ගන්න පුළුවන් මේ ප්‍රතිරෝධයට V සමාන IR දාන්න. එතකොට V කියන්නේ 5යි. I කියන්නේ IC. R කියන්නේ කීයද? 5000 නේ. 5 වැඩි කිරීම 10යි 3යි. එතකොට 5ට 5 කැපිලා ගියාම IC ට උත්තරයක් එනවා. කීයද දෙන්නේ? 10 ඍණ 3යි ඇම්පියර්. ඇම්පියර් 10 ඍණ 3යි කියන්නේ මිලි ඇම්පියර් කීයද? මිලි ඇම්පියර් 1යි නේ. ඔන්න එතන IC ට ආව මිලි ඇම්පියර් 1යි. බීටයි බීටාවා මිලි ඇම්පියර් 2යි. ඒතර ඔය දෙන්නගෙම අපිට නිගමනයකට එන්න පුළුවන් මොකද්ද? සංසන්දනය කරොත් IC මිලි ඇම්පියර් 1යි බීටයි B මිලි ඇම්පියර් 2 කියනකොට මේකේ IC ට වඩා බීටයි B වැඩි. ඒ කියන්නේ ඔය පස්වෙනි උත්තරේ සංතෘප්ත වෙන්න අවශ්‍ය කරන අවශ්‍යතාවය සම්පූර්ණ කරනවානේ. පස්වෙනි පිළිතුර සංතෘප්ත වෙන්න නම් මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බෑ. ඒකට හරියනවා. සම්පූර්ණ කරනවා. එහෙනම් IP 20ක් වෙද්දී ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරලා තියෙන සංතෘප්ත අවස්ථාවේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ පස්වෙනි අවස්ථාව හරි කියලා. 5 හරි නම් අනිවාර්යෙන් 3 වරදින්න ඕන. නේද? ඕනනම් තුන්වෙනි එකටත් ඔය විදිහට දාලා චෙක් කරලා බලන්න. IP 12ක් වෙද්දී ක්‍රියාකාරීද කියලා නේ අහන්නේ. උත්තරේ ඔකටත් තුන්වෙනි උත්තරේටත් ඔයගොල්ලෝ දාලා බලන්න. IC හොයන්න, beta IB හොයන්න. එතකොට තුන්වෙනි උත්තරේටත් ඔයාලට IC කුඩයි beta IB කියලා. ඒ කියන්නේ මොකද්ද? මයික්‍රෝ ඇම්පියර් 12 දිත් ඒක ක්‍රියා කරන්නේ සංතෘප්ත අවස්ථාවේ. එතකොට යාලා කියන්නේ ක්‍රියාකාරී අවස්ථාව කියලානේ. එහෙනම් ඒකත් වැරදි. එහෙමත් චෙක් කරගන්න පුළුවන්. නැත්නම් 5 හරි ගියා නම් අනිවාර්යෙන් 3 වර්ධින්න ඕන කියලා දාලා ඒක වැරදි කියලා 5ට උත්තරේ ගන්නත් පුළුවන්. කොහොම හරි 5 හරි කියලා පෙන්නපු විදිය තමයි මේ ඔය මම යට ලියලා තියෙන්නේ. අවශ්‍ය කවුරු හරි ඉන්නවනම් මම
විනාඩියක් දෙන්නම් ලියා ගන්න. විනාඩියක් දෙන්නම්. ඕන කවුරු හරි ඉන්නවා නම් ලියා ගන්න. තව තප්පර 15ක් විතර ගන්න. හරි නේද? හොඳයි. අද පොඩ්ඩක් මේ ළඟ ගෙදරක පොඩි ගෙදර හදනවා. පොඩ්ඩක් සද්ද වැඩි. ගණන් ගන්න එපා හොඳේ. අපි කරගෙන යමු. හොඳයි නේ මේ ගාන හරිනේ. හරි. අපි එහෙනම් ඉස්සරහට යමු පාඩමට. හරි. අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම තමයි කර හිටියේ. එතකොට ඒකේ කොටස් පළවෙනි කොටස අපි ඉවරයි. දෙවෙනි කොටස තමයි මේ කරගෙන ඉන්නේ. තව කොටස් දෙකක් තියෙනවා. හොඳයි. එහෙනම් ට්‍රාන්සිස්ටර් කොටස අපි අද කරමු. මාතෘකාව තමයි ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම. ඒ නැඹුරු කරනවා කියන එක අපි ටිකක් දන්නවනේ. ඩයෝඩ් එක නම් තියෙනවා පෙර නැඹුරු, පසු නැඹුරු කියලා දෙකක් තියෙනව නේද? එතකොට ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරනවා කියන්නේ මෙහෙමයි. දැන් ට්‍රාන්සිස්ටරයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන් අවස්ථා නැත්නම් ප්‍රදේශ කියලා අපි කියනවා. අවස්ථා තුනක් අපි ගිය සතියේ ඉගෙන ගත්තානේ. මොනවද තුන? කපාහැරි අවස්ථාව, ක්‍රියාකාරී අවස්ථාව, සංතෘප්ත අවස්ථාව. එතකොට අපිට ට්‍රාන්සිස්ටරේ අපි මොකටද පාවිච්චි කරන්නේ කියන එක අනුව. ඒ කියන්නේ අපි ට්‍රාන්සිස්ටරෙන් කරන දේවල් කීපයක් දැන් දන්නවා. එකක් තමයි ධාරාව වර්ධනය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා වෝල්ටීයතාව වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම ඉගෙන ගත්තා ක්ෂමතාව වර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඉස්සරහට අපි කතා කරන ට්‍රාන්සිස්ටරයකින් ට්‍රාන්සිස්ටරයක් ස්විච් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ස්විච් එකක් විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඔය අවශ්‍යතාවය අනුව අපිට ට්‍රාන්සිස්ටරය ඔය ක්‍රියාකාරී ප්‍රදේශ තුනෙන් එකකට පත් කරන්න වෙනවා. සමහර ලාවට අපිට ට්‍රාන්සිස්ටරය කපාහැරි ප්‍රදේශයට පත් කරන්න අවශ්‍ය වෙනවා. සමහර අවස්ථාවලට අපිට ක්‍රියාකාරී ප්‍රදේශයට පත් කරන්න අවශ්‍ය වෙනවා. සමහර අවස්ථාවල අපිට සංතෘප්ත අවස්ථාවට පත් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අවස්ථාවට ඔක පත් කරන එකට කියනවා අපි නැඹුරු කරනවා කියලා. නැඹුරු කරනවා කියන්නේ ඒකයි. ක්‍රියාකාරී අවස්ථා තුනෙන් මොකක් හරි එකකට පත් කරන එකට කියනවා. පත් කරන එකට කියනවා අපි නැඹුරු කරනවා කියලා. ඉතින් ඔය නැඹුරු කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒකෙන් අපි දෙකක් කරනවා. අපේ විෂය නිර්දේශයේ තියෙනවා පාදම ප්‍රතිරෝධක ක්‍රමයයි විභව බෙදුම් ක්‍රමයයි. ඉතින් ඔය ක්‍රම දෙකෙන් තමයි අපි ට්‍රාන්සිස්ටරයක් ඒ අවස්ථාවට පත් කරන්නේ. ක්‍රියාකාරී කරන්න පුළුවන්, කපාහැරි කරන්න පුළුවන්, සංතෘප්ත කරන්න පුළුවන්. ඒක කරන ක්‍රම දෙක තමයි ඔය. ඉතින් අපි ওই දෙක එකින් එක බලමු. එහෙනම් අපි යමු පළවෙනි ක්‍රමයට. පාදම ප්‍රතිරෝධක ක්‍රමය. එතකොට ඔය පාදම ප්‍රතිරෝධක ක්‍රමයේ පරිපතේ තමයි ඔය තියෙන්නේ. එතකොට ගොල්ලන්ට ඉතින්
සාමාන්‍ය විදිහට තේරෙනව නේද කෝෂයක් දාලා තියෙනවා මෙහෙම අපි මෙච්චර වෙලා ඇඳපු පරිපතවල ඔයාලට මතක ඇති කෝෂ දෙකක් තිබ්බනේ වම් පැත්තෙත් කෝෂයක් තිබ්බා දකුණු පැත්තෙත් කෝෂ පද්ධතියක් තිබ්බා හැබැයි දැන් කවදාවත් එහෙම අපි මේ එකම පරිපතයකට තැන් දෙකකට කෝෂ දාන්නේ නැහනේ බැටරි දාන්නේ නැහනේ එහෙම නේද අපි සාමාන්‍ය ඕනම සර්කිට් එකක බැටරි දාන්න තියෙන එක තැනක්. ඒතර ඒ බැටරියෙන් තමයි ඒ බැටරි වලින් තමයි අවශ්‍ය විභව ඔක්කොම දෙන්නේ. ඉතින් දැන් මෙතනින් පස්සේ අපි කතා කරන පරිපතවල කෝෂ සම්බන්ධ කරන්නේ එක තැනකට විතරයි. මෙතන නම් එකයිනේ ඔය දකුණු පැත්තේ VCC කියලා තියෙන. ඕක විතරයි. දැන් අර අපි නිකන් පැහැදිලි කරගන්න ඔයාලට ඒ අවස්ථා නේද ප්‍රදේශ තුන අඳුරලා දෙන්න පොඩි පරීක්ෂණයක් කරන්න එහෙම අවශ්යින්ද තමයි ප්‍රධාන පරිපතයටයි ප්‍රතිධාන පරිපතයටයි දෙපැත්තටම වෙන වෙනම කෝෂ දාන්නේ. හැබැයි දැන් ඉඳන් කෝෂ දාන්නේ එක තැනකට විතරයි. දෙපැත්තට මේකෙන් දෙන්නේ. පොඩ්ඩක් බලමු මෙතන මේ මොකද මේ පාදම ප්‍රතිරෝධක ක්‍රමය කියලා කියන්නේ කියලා. බලන්නකෝ. පාදම ප්‍රතිරෝධක ක්‍රමය කියලා කියන්නේ මේ පාදම අග්‍රයට ප්‍රතිරෝධකයක් අපි සම්බන්ධ කරලා තියෙනවා. ඒක තේරෙනවනේ මෙන්න මේ ප්‍රතිරෝධකේ. පාදමට ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා තියෙනවා. ඕක හින්දා තමයි ඔකට පාදම ප්‍රතිරෝධක ක්‍රමය කියලා කියන්නේ. මේ පාදමට සම්බන්ධ කරලා තියෙන ප්‍රතිරෝධකය සාමාන්‍ය විචල්්‍ය ප්‍රතිරෝධකය. ඒතර ඔයාලට තේරෙනවා මේ RB ප්‍රතිරෝධකයේ විචල්්‍ය නම් ඒ RB ගේ ප්‍රතිරෝධයේ විශාලත්වය අපිට අඩු වැඩි කරොත් අපිට පුළුවන් නේද මේ IB ධාරාව අඩු වැඩි කරන්න. RB වෙනස් කරලා IB වෙනස් කරන්න පුළුවන්. ඉතින් IB වෙනස් කරලා අපිට පුළුවන් නේද මෙයාගේ ක්‍රියාකාරී අවස්ථා තුනෙන් ඕන එකකට පත් කරගන්න. ඇයි අපි දන්නවා IB ගොඩාක් අඩුයි නම් එයා කපා හැරි ප්‍රදේශයේ ඉන්නේ මේ ට්‍රාන්සිස්ටරය. IB මැදගයක් නම් මේ ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී අවස්ථාවේ පවතිනවා. IB ගොඩක් වැඩි නම් මේ ට්‍රාන්සිස්ටරයේ සංතෘප්ත අවස්ථාවේ පවතිනවා. ඉතින් අර IB අඩු වැඩි කරලා මේ ට්‍රාන්සිස්ටරය එයාගේ ක්‍රියාකාරී ප්‍රදේශ වලින් එකකට පත් කරන්න පුළුවන්. ඒක කරන්න IB වෙනස් කරන්නේ මේ RB විචල්්‍ය ප්‍රතිරෝධකය පාවිච්චි කරලා. නේද? RB ගොඩාක් වැඩි කරොත් IB අඩු වෙනවා. RB අඩු කරොත් IB වැඩි වෙනවා. ඉතින් IB වෙනස් කරන එක තමයි මේ RB ගේ වැඩේ. ඉතින් ඒකයි පාදමට සම්බන්ධ කරන ප්‍රතිරෝධකය මගින් තමයි මෙයාගේ මේ අවස්ථාව පාලනය කරන්නේ. අපිට මෙයාව සංතෘප්ත මේ කපා හැරි ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන්න ඕන නම් අපි RB ගොඩක් වැඩි කරනවා. ඒතර IB ගොඩක් අඩු වෙනවා. ඒතර IB අඩුයි නම් එයා කපා හැරි. අන්න ඒ වගේ. අපිට මෙයාව සංතෘප්ත අවස්ථාවට පත් කරන්න ඕන නම් RB ගොඩාක් අඩු කරනවා. ඒතර IB ගොඩක් වැඩි වෙනවා. ඒතර IB ගොඩක් වැඩි වුණා කියන්නේ එයා සංතෘප්ත අවස්ථාවේ. අන්න ඒ විදිහට RB වෙනස් කර කර මේක අවස්ථාව පාලනය කරන එක තමයි කරන්නේ. හරි. දැන් අපි ඉගෙන ගන්නේ මේකට කොහොමද සමීකරණ දාන්නේ කියලා. හැබැයි ඊට කලින් අපි පොඩි දේවල් කිහිපයක් තියෙනවා අඳුර ගන්න. ඔක දන්නවා VBE කියලා නේද? B සහ E අතර තියෙන විභව අන්තරය. ඕක කීයද? සිලිකන් ට්‍රාන්සිස්ටරයක් නම් ඕක 0.7 නේ. 0.7 සිලිකන්. ඊට පස්සේ C සහ E අතර තියෙන විභව අන්තරයට කියනවා VCE කියලා. ඒකත් දැන් දන්න ඔයගොල්ලෝ. උඩින් එන ධාරාව IC එතන තියෙන ප්‍රතිරෝධකය අපි RC කියලා ගමු. සපයන කෝෂයේ විද්‍යුත් ගාමක බලය VCC කියලා ගමු. කෝෂ වලට අභ්‍යන්තර ප්‍රතිරෝධ මුකුත් නැහැ කියලා හිතමු. ඊට මේක VCC කියලා ගමු. යට කෙලවර භූගත කරලා තියෙනවා. දැන් අපි මේකේ චුට්ටක් විභව ටික අඳුනගමු. එහෙනම් භූගත කරපු තැන විභවයේ බිඳුවයි. එතන බිඳුව නම් කෝෂයේ ඍණක්‍රියත් විභවයේ බිඳුවයි. එහෙනම් කෝෂ පද්ධතියේ ධනාක්‍රිය කොච්චරද? VCC වෙනවනේ. කෝෂයේ විද්‍යුත් ගාමක බලය එකතු වෙනවා. එහෙනම්
මෙන්න මෙතන කෙලවරත් VCC මෙතනත් VCC නේ. ඔන්න අපිට අවශ්‍ය විභව ටික හොයාගත්තා. මම පොඩ්ඩක් අකුරු ටිකක් දාගන්නම් ඔයාලට කියලා දෙන්න ලේසියි. එතකොට මම මෙතන P කියලා දාගන්නවා. දැන් අර පන්තියේදී නම් ඇඟිල්ල තියලා පෙන්වන්න පුළුවන් නේ. දැන් මේක ටිකක් එහෙම බෑ ඉතින්. ඒකින්ද අකුරු ටිකක් දාගමු. මෙතන Q කියලා ගමු. ඊට පස්සේ මේ කෙලවර මං R බෑ T කියලා ගන්නවා. එතන T. හොඳයි. මෙතන Z කියලා ගන්නම්කෝ. හොඳට අහගන්න. එතකොට හරි. මේක හරි ලේසි පාඩමක්. හොඳයි. ඊට පස්සේ මට පොඩ්ඩක් විනාඩියක් දෙන්න. හරි ළමයි. අකුරු ටික මම කියලානේ. මෙතන මම P කියලා ගන්නම්. යට කෙලවර Q කියලා ගත්තේ. මෙතන මම S කියලා ගන්නම්. මෙතන ගන්නම් T කියලා. හරි. දැන් අපි මේකට සමීකරණ යොදන්න යන්නේ. බලමු කොහොමද මේකට සමීකරණ යොදන්නේ කියලා. මං මෙන්න මේ ඔයාලට පේනවද මම මේ කොළ පාට රේඛාවක් ඇඳලා තියෙනවා මැද P සිට Q ට. අන්න ඔය P සිට Q දක්වා තියෙන එකට සමීකරණයක් යොදන්න යන්නේ. එතකොට ඒක මෙහෙමයි යොදන්නේ. ඕක ඉගෙන ගත්තොත් ට්‍රාන්සිස්ටර් ඇත්තටම රචනා ගණන් ගැටලුවක් වෙන්නේ නැහැ. මේ දැන් මේ උගන්වන ක්‍රමය ඉගෙන ගත්තොත් ඒක මෙහෙමයි. අපි හිතමු P වල විභවය මොකද්ද? VCC නේ. Q වල විභවය මොකද්ද? යට බිඳුවයි. ඒතර PQ අතර විභවාන්තරය නා VCC ඍණ බිඳුව කියලා. ඔන්න එතකොට PQ අතර විභවාන්තරය හරි. එතකොට PQ අතර විභවාන්තරය සමාන කරනවා ඒ PQ අතර තියෙන විභවාන්තරවල එකතුවට. දැන් මෙතකොට මේ RC කියන එක හරහා විභව වැස්මක් තියෙනවා. මොකද RC හරහා තියෙන විභවය? ඒක ICRC නේ. එහෙනම් ඒක එකතු වෙන්න ඕන දකුණු පැත්තට. ඊට අමතරව මොනවද තව තියෙන විභවාන්තර? මේක තියෙනවානේ. මොකද්ද? VCE තියෙනවානේ. එහෙනම් ICRC දන VCE කියලා ලියන්න පුළුවන්. ඉතින් ඕක පුරුදු වෙන්න. තේන. මොකක් හරි සිරස් රේඛාව තෝරගන්න. ඒක හරහා තියෙන විභවාන්තරය එනවා VCC ඍණ බිඳුව සමානයි අතරමැද තියෙන විභවාන්තර වල එකතුව. ඒතර RC හරහා තියෙන ICRC CE ලක්ෂ දෙක හරහා තියෙනවා VCE. අන්න ඔය විදිහට සමීකරණ ලියන හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා. ඒතර අපි සමීකරණයක් ගත්තොත් ඔන්න ඔය සමීකරණය ලියන්න පුළුවන් වෙනවා. තේරුණා? ඔන්න ඔය සමීකරණය ලියන්න පුළුවන් වෙනවා. හරි. මම පොඩ්ඩක් මේ
ඔය පරිපතය ඇඳගෙන ඔය සමීකරණය පොඩ්ඩක් පැත්තකින් ලියා ගන්න. විනාඩි දෙකක් දෙන්න. මාත් එක්කම ලියා ගන්න නැත්නම් මේ කමක් නැහැ මේ වෙලා ගියාට. හොඳයි පුරුදු වෙන එක පොඩ්ඩක්. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මම ඔයාලව අන්මියුට් කරලා තියන්නම්. ඒක තේරුම් නැත්නම් මේ ආයි කියලා දෙන්න කියලාත් කියන්නේ. කියලා දෙන්න පුළුවන්. විනාඩි දෙකක් විතර මම දෙන්නම්. දැන් ඔයාලගේ සද්ද මට ඇහෙනවා. ඔයාලා විසින් මියුට් කරලා නැත්තම් අහන්න පුළුවන් ඕන එකක් අහනවා නම්. පරිපතය ඇඳගෙන ඔය සමීකරණය ලියා ගන්න ගත්ත විදිය. තේරෙන්නේ නැත්නම් අහන්න කියලා දෙන්න. මම කොළ පාට රේඛාව දිගේ විභව සමාන කරපු එක තමයි කරේ විභවාන්තර ටික. සම්පූර්ණ විභවාන්තරය ඒ අතරමැද තියෙන ප්‍රතිරෝධවල එහෙම විභවාන්තරවල එකතුවට සමාන කරා. තව විනාඩියක් ගන්න. තේරුම් නැති නේද මේ ICRC කියන එක තමයි මෙතනට ආවේ. VCE කියන එක තමයි මෙතනට. මෙතන VCC කියන එක තමයි මෙතනට ආවේ. තව තප්පර 15ක් ගන්න. ඔයාලට වෙලාව ඕන නම් තව මට කියන්න. ඔයා බැංකු මැනේජර් නේද? මං කිව්වා හරි. කාලය ප්‍රමාණවත් නේ. හොඳයි. දැන් අපි ඊළඟ වැඩේ බලමුකෝ. ඔක අපි දැන්ට කරපු එක. ඊළඟට මම ඔය පරිපතයම ගන්නවා. දැන් කලින් එක අමතක කරන්න. දැන් අපි අර තවත් විවිධ පාරක් දිගේ එන්න යන්නේ ওই විදිහටම සමීකරණයක් දාගන්න. මේ RB ප්‍රතිරෝධයට අවධානය යොමු කරන්නකෝ. RB කියන්නේ මේ වම් පැත්තේ තියෙන එකට. එතකොට එයා හරහා කිසියම් විභවාන්තරයක් තියෙනවානේ. එයා හරහා ධාරාවකුත් ගන්නවා IB කියලා නේ. IB ධාරාවක් ගන්නවා RB ප්‍රතිරෝධය හරහා. එහෙනම් එයා හරහා තියෙන විභව බැස්ම IB RB නේ. එහෙනම් දැන් මම කරන්නේ මෙන්න මේ පාර දිගේ එනවා. පේනවද මේ පාර? දම් පාට පාර.
ඔන්න ඔය පාර දිගේ අර වගේ සමීකරණයක් දාන්න උත්සාහ කරනවා. එතකොට මේකටත් එන අකුරු ටිකක් දා ගන්න වෙනවානේ. මම මේක S කියලා ගන්නම්. මෙතන T කියලා ගන්නම්කෝ. ST මෙතන Q. ඔය ST B E Q ඔන්න ඔය පාරේ එන්නේ. ST B E Q කියන පාරේ ඉන්නේ. ඔය දම් පාත්‍රයට ලකුණු කරලා තියෙන්නේ ඉරක් ගහලා. අනේ පාරේ එන්න යන්නේ. එතකොට ඔයගොල්ලෝ මාත් එක්කම එන්න බලමු මොකද වෙන්නේ කියලා. හරි අපි ඒ පාර දිගේ එන්න යන්නේ. ඒක නෙවෙයි. හරි. දැන් බලන්න හරි. දැන් උඩම කෙළවරේ විභව අන්තරය කීයද? මෙතන. ඒක VCC. යටම කෙළවරේ විභවය කීයද? ඒක බිඳුවයි. ඔන්න කෙළවරවල වල විභව අන්තරය හොයාගත්තා. එහෙනම් ඒක සමාන කරනවා අතරමඟදී තියෙන විභව අන්තරවල එකතුවට. එහෙනම් මේ RB ප්‍රතිරෝධය හරහා තියෙන කොච්චර විභව අන්තරයක්ද? RB හරහා තියෙනවා IB RB. ඊට අමතරව BE සංධිය හරහා තියෙනවා කොච්චර විභව අන්තරයක්ද? V B ඔච්චරයි නේද? ආයේ එක විභව අන්තරයක්වත් අතරමඟදී හම්බෙන්නේ නැහැ නේ. RB හරහා විභව බැස්මක් තියෙනවා. BE සංධිය හරහා විභව බැස්මක් තියෙනවා. එහෙනම් ওই දෙක එකතුවට සමාන වෙන්න ඕන දෙකලවර තියෙන මුළු විභව බැස්ම. හොඳයි. එහෙනම් ඉතින් ওই විදිහටත් අපිට සමීකරණ ලියන්න පුළුවන්. මම ලියපු ටික අයින් කරොත් තේරෙනවනේ. හරි. දැන් අලුතෙන් ඔකට එකතු කරපු ටික අර රූපෙටම එකතු කරගන්නකෝ විනාඩියක් දෙන්න. කලින් ඇඳපේ ගන්නේ දැන් ඔය IBRB කියන එක එකතු කරගත්තා. නේ? ඒ ටිකනේ එකතු කරගත්තේ නේ. ඕක එකතු කරගෙන අර සමීකරණය ලියන්න. අලුතෙන් ආපු එක. නේද? මෙතන VCC එක තමයි මෙතනට ආවේ. මේ IBRB එක තමයි මෙතනට ආවේ. මේ VB එක තමයි මෙතනට. ඔන්න ඔය විදිහට සමීකරණයක් ලියා ගන්න පුළුවන් නම් ප්‍රමාණවත්. රචනා ගණන් වල ඔහොම තමයි අහන්නේ. තව තත්පර 30ක් දෙන්නම්. අය අලුතෙන් රූපය අඳින්න එපා. අර කලින් ඇඳානේ. ඒකම පැත්තකින් ලියා ගන්න. ලියලා චුට්ටක් බලන්න ඒක තනියෙන් දාගන්න පුළුවන්ද කියලා ඔයාලට. පුළුවන් නම් හරි. තව තත්පර 15ක් ගන්න. එතකොට පාදම ප්‍රතිරෝධක ක්‍රමය ওই ටික තමයි. ඉතින් ওই විදිහට සමීකරණ දාගන්න පුළුවන් නම් චුට්ටක් මතකෙන් ඇඳ ගන්න පුළුවන් නම් හරි. කාලය ප්‍රමාණවත්. අපි යමු ඊළඟ ක්‍රමයට. දෙවෙනි ක්‍රමයනේ නැඹුරු කරන දෙවෙනි ක්‍රමය. අපි ඔකට කියනවා විභව බෙදුම් ක්‍රමය කියලා. අපි පොඩ්ඩක් පරිපථය පොඩ්ඩක් නිරීක්ෂණය කරගමු. කලින් වගේම තමයි. හැබැයි අර වම් පැත්තේ ප්‍රතිරෝධ දෙකක් තියෙනවානේ. R1 R2 කියලා. මතකද ධාරා විද්‍යුතිය පාඩමේ කරා මේ විභව බෙදුම් කියලා කොටසක්. විභව බෙදුමක් කියන්නේ මොකක්ද කියලා. අන්නේ විභව බෙදුමක් තමයි ඔතනක් තියෙන්නේ.
ඔයාලට තේරෙනවද මෙහෙම දෙයක්? මෙන්න මේ ලක්ෂයේ විභවය. ඔන්න මම රතු පාට ඩොට් එකක් තිබ්බේ. ඔන්න ඔතන විභවය අපිට වෙනස් කරන්න පුළුවන් මේ R1 R2 ප්‍රතිරෝධ අතර අනුපාතය වෙනස් කරලානේ. ඒකනේ විභව බෙදීමකින් කරන්නේ. ඒකට R1 R2 ප්‍රතිරෝධ දෙක වෙනස් කරලා ඔය මම ඔය රතු පාට ඩොට් එකක් තිබ්බ ලක්ෂයේ විභවය අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒකට මේ රතු පාට ඩොට් එක එතන අපි අකුරකුත් දාගෙන එතන රතු පාට කීයක ඉන්න බෑ. P කියමුකෝ. එන්නතකොට ඔය P ලක්ෂයේ විභවය අපිට වෙනස් කරන්න පුළුවන් නම් R1 R2 වෙනස් කරලා. ඒතකොට R1 R2 කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධක වෙන්න ඕන. වෙනස් කරලා අපිට පුළුවන් IB ධාරාව වෙනස් කරන්නනේ. නේද? P වල විභවය වෙනස් වෙන්න IB වෙනස් වෙනවා. ඒතර IB වෙනස් වෙන එක මත තීරණය වෙනවා මේ ට්‍රාන්සිස්ටරේ ඉන්නේ කපාහැරි ප්‍රදේශයේද, ක්‍රියාකාරී ප්‍රදේශයේද, සංතෘප්ත ප්‍රදේශයේද කියලා. ඉතින් ඔය P ගේ විභවය වෙනස් කරන එක තමයි අපි කරන්නේ. R1 R2 වෙනස් කරලා ඒක අනුව IB වෙනස් වෙනවා. P ගේ විභවය ගොඩාක් අඩු කරොත් IB බිඳුවකට ආසන්න වෙනවා. බිඳුවක් වෙනවා. IB බිඳුවක් වුණා කියන්නේ ට්‍රාන්සිස්ටරේ මොන අවස්ථාවේද? කපාහැරි අවස්ථාවේ. P ගේ විභවය ගොඩාක් වැඩි කරොත් IB ගොඩක් වැඩි වෙනවා. IB ගොඩක් වැඩි වුණා කියන්නේ එයා ඉන්නේ මොකේද? සංතෘප්ත අවස්ථාවේ. P අතර මැදාගයක් තිබ්බොත් ඒතර IB ට තියෙන්නේ මැදාගයක්. ගොඩාක් වැඩිත් නෙවෙයි බිඳුවත් නෙවෙයි අතර මැදාගයක්. ඒතර IB අතර මැදාගයක් ගන්න ට්‍රාන්සිස්ටරේ ඉන්නේ ක්‍රියාකාරී අවස්ථාවේ. ඉතින් ඔන්න ඔය විදිහට P ගේ විභවය වෙනස් කරන එක තමයි අපි කරන්නේ මේ R1 R2 වෙනස් කරලා. ඊට අනුව IB වෙනස් වෙනවා. IB ට අනුව ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මක වන ප්‍රදේශය වෙනස් වෙනවා. හොඳයි. අපි එහෙනම් චුට්ටක් මේකේ අපිට සමීකරණ දාන දේවල් ටික ඉගෙන ගන්න තියෙන දේවල් ටික අපි බලමු. මම මේ යට විභවයේ බිඳුවක් කියලා ගන්නම් භූගත කරලානේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන විභවයත් එතකොට බිඳුවයි. කෝෂයේ පහළ කෙළවරත් විභවයේ බිඳුවයි. කෝෂයේ ඉහළ කෙළවර VCC. මෙතනත් VCC. ඒවා පැහැදිලි නේද දැන්නේ? ආයේ පැහැදිලි කර කර ඉන්න දෙයක් නැහැ. VCC. එතකොට මෙන්න මෙතන ඔය ප්‍රතිරෝධ දෙක අතර මැද එතන විභවය VI කියලා දාමු. VI කියලා ගමු. හොඳයි. R1 හරහා තියෙන විභවාන්තරය V1 කියලා ගන්නම්. R2 හරහා තියෙන විභවාන්තරය V2 කියලා ගන්න. දැන් ඔයාලට මතක ඇති මේ IB කියන්නේ ඉතා කුඩා ධාරාවන්නේ මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක්. ඒ කියන්නේ IB ආසන්න වශයෙන් සමාන වෙනවා බිඳුවට. ඒතර IB බිඳුවයි නම් R1 R2 ශ්‍රේණිගතයි නේද? නේ? ඒක හරි නේද? මේ R1 ගෙන් පහළට මොකක් හරි ධාරාවක් එනවනම් ඒ ධාරාවෙන් කොටසක්නේ IB විදිහට අයින් වෙන්නේ. හැබැයි IB බිඳුවයි නම් R1 හරහා ගිය ධාරාවම R2 හරහත් යනවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන් නේ. තේරෙනවද? IB නොසලකා හරින්න පුළුවන්. ඒ කියන්නේ R1 R2 ශ්‍රේණිගතයි කියලා අපිට කියන්න පුළුවන්. හරි. එහෙනම් R1 R2 ශ්‍රේණිගතයි කියලා හිතලා VI V1 V2 හොයන්න පුළුවන් නේද? දැන් ඔයාලා අමතක කරන්න R1 R2 ශ්‍රේණිගත නම් ඔය මේ එතන සම්බන්ධ කරලා තියෙන සංදි අපි අමතක කරමු. මම මකලම දාන්නම්කෝ ඒ ටික. මෙන්න මේක නැහැ. කොහොම එකක් නැහැ. දැන් R1 R2 ශ්‍රේණිගතයි කියලා හිතමු. IB ආසන්න වශයෙන් බිඳුවයිනේ. මේ මෙතන ලියලා තියෙනවා. එම නිසා R1 සහ R2 ශ්‍රේණිගත ප්‍රතිරෝධක දෙකක් ලෙස සැලකිය හැකියි. එහෙනම් V1 හොයන්න පුළුවන් නේද? V1 කියන්නේ R1 හරහා තියෙන ප්‍රතිරෝධ. මේ විභවාන්තරය. නේද? මෙහෙම ලියන්න පුළුවන් කියලා තේරෙනවද? මෙච්චරකට මෙච්චරයි නම් මෙච්චරකට කොච්චරද? R1 ධන R2. ඒ කියන්නේ සමක ප්‍රතිරෝධයට දීලා තියෙනවා කොච්චර විභවාන්තරයක්ද? VCC ඍණ බිඳුවනේ. උඩ VCC යට බිඳුව. ඒ කියන්නේ සම්පූර්ණ එකට දීලා තියෙනවා VCC
විභවාන්තරයක්. නම් R1 ට කොච්චරද? ඒක තමයි V1 නේ. R1 දැන් R2 ට VCC දීලා තියෙනවා නම් R1 ට කොච්චරද? මෙච්චරකට VCC නම් මෙච්චරකට කොච්චරද V1? හරි. තේරුණා නේද? ඒ කියන්නේ මේ සම්පූර්ණ එකට දීලා තියෙනවා. මුළු විභවාන්තරය දීලා තියෙනවා VCC. R1 දැන් R2 ට VCC නම් R1 ට කොච්චරද? අන්න ඔහම ලියන්න පුළුවන්. ඒ වගේම V2 හොයාගන්න පුළුවන් නේද? R1 දැන් R2 ට VCC නම් R2 ට කොච්චරද? ඔහම V2 හොයන්න පුළුවන්. ඉතින් මේවා ධාරා විද්‍යුතයේ ගැටලු තමයි ඉලෙක්ට්‍රොනික සමීකරණ නෙවෙයි මේවා. හරිද? එතකොට V1 V2 අපිට ওই විදිහට හොයන්න පුළුවන්. එතකොට V1 V2 අනුව Vi මොකක්ද කියන එක අපිට තේරෙනවානේ. Vi සමාන වෙන්නේ මොකටද? නිකන් මේ කතා කරන්නේ හරි Vi කියන්නේ මොකක්ද එනවා? VCC සහ VCC ඍණ Vi සමාන වෙන්නේ මොකටද? VCC ඍණ Vi සමාන වෙනවා V1 ටනේ. එතකොට එහෙනම් Vi හොයාගන්න පුළුවන් මොකද්ද? VCC ඍණ V1. ඉතින් ඔන්න ඔය විදිහට අපිට Vi හොයාගන්න පුළුවන්. ඒක තමයි මට කියලා දෙන්න ඕන. කියන්නේ V1 V2 හොයාගන්න පුළුවන් නම් ඒක පාවිච්චි කරලා අපිට Vi හොයාගන්න පුළුවන්. නැත්නම් යටපැත්තෙන් උඩට එන්නත් පුළුවන්. පහලින් ලියුවොත් මොකද වෙන්නේ? මෙන්න මෙතනයි විභවාන්තරය ගත්තොත් Vi ඍණ බිඳුව සමානයි V2 නේ. ඒ කියන්නේ ඇත්තට මොකද්ද? Vi කියන්නේ V2ම තමයි. අන්න ඔහම සමීකරණ සම්බන්ධතා ගොඩනගන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට. මොකද මේ ඒක අපි සාමාන්‍ය අර ධාරා විද්‍යුතය පාඩමේ ඉගෙන ගන්න දැනුමනේ. නේද? විභව දෙකක වෙනස විභවාන්තරයට සමානයි. ඉතින් R1 හරහා දෙකලවර තියෙන විභවාන්තරය විභව දෙකේ වෙනස R1 හරහා දින විභවාන්තරයට සමානයි. හරි. තාම එතකොට මේ ඉලෙක්ට්‍රොනික්ස් කොටස මේකේ ගන්නලා නැහැ. විභව බෙදුම් ක්‍රමයේ පරිපතය ඇඳලා පෙන්නවා සහ R1 හා R2 හරහා තියෙන විභවාන්තර දෙක. ඒ කියන්නේ V1 V2 හොයන ක්‍රමය කියලා දුන්නා. එච්චරයි. හරි. දැන් විභව බෙදුම් ක්‍රමය කියලා ලියලා ඔය පරිපතය ඇඳගෙන V1 V2 ගේ සමීකරණ දෙකක් ලියා ගන්න. මම විනාඩි 3ක් දෙන්න. විනාඩි 3ක් දෙන්න. පරිපතේ ටුට්ටක් කොලයක ඇඳ ගන්න පැත්තකින්. ඊට පස්සේ V1 V2 හොයපු විදිහ ලියා ගන්න. මම පොඩ්ඩක් ආපහු අන්මියුට් කරන්නම් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. කියන්නේ V1 V2 දන්නවනම් අපිට මේ Vi කියන එක හොයාගන්න ලේසි පුළුවන්. ඉතින් අර Vi හොයන්න බෑ එකපාරම. Vi හොයන්න නම් V1 හරි V2 හරි දෙකෙන් එකක් හොයාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක ඉස්සෙල්ලා V1 V2 හොයන විදිහ කියලා දුන්නේ. ඊට පස්සේ ඔයාලට Vi හොයාගන්න පුළුවන්. තව විනාඩි 2ක් ගන්න.
දැන් උපකල්පනයක් අපි කරනවා මේ IB දරා බිඳුවයි කියලා. IB බිඳුවක් වෙච්ච හින්දා තමයි R1 R2 ශ්‍රේණිකයි කියලා අපිට හිතන්න පුළුවන්. තව විනාඩියක් විතර ගන්න. මේ ඔය නම නම ගහන්න නැසනයි ක කියලා බදා. දාලා ඊට සරේකින් දාන්න. දසනායක. දසනායක කියන එකේ දසනායක නෑ. ඒක දසනායක හරිද? තව තත්පර 30කින් අපි ඊළඟ කොටසට යමු. හරි. එහෙනම් හොඳයි අපි බලමු මොකද කරන්න කියලා දැන්. හරි. ඊළඟට අපි මෙහෙම දෙයක් කරනවා. දැන් මේකේ සමීකරණ දාන්න යන්නේ. දැන් සමීකරණය මම ගොඩනගන්න කලින් මේ RC ප්‍රතිරෝධය හරහා තියෙන විභවාන්තරය අපිට ලියන්න පුළුවන් ICRC කියලා. ඒ වගේම මේ RE ප්‍රතිරෝධය හරහා තියෙන විභවාන්තරය ලියන්න පුළුවන් අපිට IERE කියලා. එහෙනම් දැන් අපිට ඔන්න රේඛාව දිගේ සිරස් රේඛාව දිගේ පහළට සමීකරණයක් ලියන්න පුළුවන් නේද? කොහොමද ඒක ලියන්නේ? උඩම කෙළවරේ විභවාන්තරය මොකද්ද? VCC. ඍණ යටම විභවාන්තරය මොකද්ද? ඒක බිඳුවයි. සමානයි අතරමැද තියෙන විභවාන්තර වල එකතුවට. මොනවද තියෙන්නේ? ICRC ඊට අමතරව VCE තියෙනවානේ. CE අතර විභවාන්තරයක් තියෙනවා VCE. ඊට අමතරව යටම තියෙනවා මොකද්ද? IERE කියලා එක්කුත් තියෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට ඔයාලට සමීකරණ ලියා ගන්න පුළුවන් නම් ප්‍රමාණවත්. ඒක අපි ටුට්ට ලස්සන ලියුවොත් ඔන්න ඔය විදිහට නේ. VCC සමානයි නේද? ඔන්න VCC මෙතන. ඊට පස්සේ ICRC VCE නේ. ඊට පස්සේ අන්තිමට IERE. ඔන්න ඔය විදිහට සමීකරණයක් ලියා ගන්න දන්නවනම් හරි. හොඳයි. පරිපථය ඇඳගත්තනේ. ඔය දැන් මම අලුතෙන් එකතු කරපු ටික ඇඳලා සමීකරණය ලියා ගන්න. නේද? ICRC කියලා ලියා ගන්න. RE හරහා තියෙන විභාන්තරය IERE කියලා ලියා ගන්න. ඊට පස්සේ සමීකරණයත් ලියා ගන්නකො පැත්තකින්. විනාඩියක් විතර දෙන්න.
මොන හරි දෙයක් තේරුම් නැත්නම් අහන්න තව තප්පර 30ක් ගන්න. ඔය විදිහට සමීකරණයක් ලියා ගන්න පුළුවන් නම් හරි. ඒක තමයි ඔයගලන්ට පුළුවන් වෙන්න ඕන. VCC සමානයි ICRC ධන VCE ධන IERE. හරි නේද? හොඳයි. අපි මේකේ ඊළඟ සමීකරණය ගොඩනගන තැනට යමු. ඒතර ඔය තියෙන පරිපතය දැන් මම සමීකරණය ගොඩනගන්න කලින් මේ RE හරහා තියෙන විභවාන්තරයක් කොච්චරද? IE RE. ඒක හරි. දැන් ඔන්න මම නිල් පාටට ඇඳ පාර. ඔන්න ඔය පාර දිගේ විභවාන්තර සමාන කරගෙන යන්න තියෙන්නේ. එතකොට කොහෙන්ද පටන් ගන්නෙ? දෙකලවර විභවාන්තරය ගමු. මෙතන vi යට බිඳුවයිනේ. එහෙනම් vi ඍණ බිඳුව. i ඍණ බිඳුව සමාන වෙන්නේ අතරමැද තියෙන විභවාන්තර වල එකතුවට. ve හරහා විභව බැස්මක් තියෙනවා. එහෙනම් vb ඊනේ. ධන ආය මොනවද තියෙන්නේ? re හරහා විභව බැස්මකුත් තියෙනවා. ඒක මොකද්ද? re හරහා තියෙන එක ie re. ඔන්න ඔහම ලියන්න පුළුවන්. ඔක තේරුණා නම් හරි. නේද? vi එතකොට vi ඍණ බිඳුව කියන්නේ vi සමානයි vbe ධන ie re. හරි. විනාඩියක් දෙන්නම් ඔකත් එකතු කරගන්න කලින් නෝට් එකටම කලින් රූපෙටම. නේද? vi කියන්නේ මෙතන විභවාන්තරය. vbe කියන්නේ මේ විභවාන්තරය. IERE කියන්නේ RE හරහා තියෙන විභවාන්තරය. ඒකට ඔය විදිහට ඔය පාර දිගෙත් සමීකරණ ලියාගෙන එන්න පුළුවන්. ඇත්තටම ඕක විතරක් නෙවෙයි තියෙන ඕනම පතයක් ඔස්සේ සමීකරණ ලියන්න පුළුවන් ඔය විදිහට. අපි දෙකකට දාලා පෙන්නන්නේ. හරි. තව තත්පර 30ක් ගන්න. ඉතින් අද පන්ති වරුණාම ඔය ආපු විදිය පොඩ්ඩක් අහුව චෙක් කරලා ෂුවර් කරගන්න. එතකොට හරි. තව තත්පර 15කින් ඉස්සරහට යමු. අද මේ NPN ට්‍රාන්සිස්ටර් කොටස අපිට ඉවර කරන්න පුළුවන්. තව පොඩි කොටසක් තියෙනවා ලබන සතියේ ට්‍රාන්සිස්ටර් වල. මේ NPN අපි මේ ඉගෙන ගන්න ජාතිය ට්‍රාන්සිස්ටර් වල තියරි ටික ඉවර කරන්න. හරිනේ කාලේ. හොඳයි. අපි දැන් අපි ඊළඟට බලමු මොකක්ද මාතෘකාව අපේ. ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතා කිරීම. කොහොමද ට්‍රාන්සිස්ටර් එකක් ස්විචයක් විදියට භාවිතා කරන්නේ? අපි ට්‍රාන්සිස්ටරය ගැන කතා කරන්න කලින් අපි ස්විච් එකක් කියන්නේ මොකක්ද කියන එක කතා කරමු. ඇත්තටම අපි ඩයෝඩ වල කතා කරද්දි කරානේ ස්විච් එක ගැන. දැන් එතනින්ම තමයි මම මෙතනට කොපි පේස්ට් කරගත්තේ. ඒකින්ද මේක ඔයගලන්ට කලින් කරපු එකක්. ස්විච් එකේට මෙහෙම ප්‍රස්ථාරයක් යන්න මතකද? නේද? සංවෘත ස්විචයක් විවෘත ස්විචය කියලා අවස්ථා දෙකක් තියෙනවා ස්විච් එකට. සංවෘත ස්විචය ඕකනේ. ඒතකොට සංවෘත ස්විචයක් නම් ධාරාව අසමානයි බිඳුව. කියන්නේ ධාරාවක් ගලනවා. ඒ වගේම සංවෘත ස්විච් එක දෙකලවර විභවාන්තරයේ බිඳුවයිනේ. විභව බැස්මක් නැහැ. එහෙනම් සංවෘත ස්විචේ ප්‍රස්ථාරේ ඔන්න ඔය જાතිය ප්‍රස්ථාරයක් එන්න ඕනේ. බලන්න ඔය ප්‍රස්ථාරේ ඕනම තැනක මොකද්ද? v සමානයි බිඳුවනේ. විභව බැස්ම විභවාන්තරයේ බිඳුව. ඒතර අපි ඩයෝඩ් වලත් කරපු හින්දා මම මේක ආයෙත් කතා කරන්නේ නැහැ. ඉතින් මතක තියාගන්න සංවෘත ස්විච් එක ප්‍රස්ථාරය ඔක. විවෘත ස්විච් එකක් ගත්තොත්
ඔය වගේ විවෘත ස්විච් එක ධාරාවක් ගන්න නැහැ. ධාරාව බිඳුවයි. හැබැයි විවෘත ස්විච් එක විභවාන්තරය අසමානයි බිඳුව. ඒ කියන්නේ විභවාන්තරයට අගයක් තියෙනවා මේ ස්විච් එකේ දෙකවර. විභවාන්තරය සමාන නැහැ. එහෙනම් ධාරාව හැමතැනකම බිඳුව වෙනවා නම් සංවෘත ස්විච් එක ප්‍රස්ථාරේ විවෘත ස්විච් එක ප්‍රස්ථාරේ මෙන්න මේ වගේ වෙනවා. ඒතකොට ස්විච් එකේ ප්‍රස්ථාරය තමයි යන්නේ. ඒක මතක තියාගන්න. එහෙනම් ඔන්න ස්විච් දෙකේ ප්‍රස්ථාරය. සංවෘත ස්විච් එකේ ප්‍රස්ථාරය සිරස් රේඛාවක්, විවෘත ස්විච් එකේ ප්‍රස්ථාරය තිරස් රේඛාවක් වෙනවා. ඔන්න ඔය ප්‍රස්ථාර දෙක තේරලානේ තියෙන්නේ. දැන් අපි බලමු එහෙනම් කොහොමද ට්‍රාන්සිස්ටර් එකක් ස්විච් එකක් වෙන්නේ කියලා. හරි. මේ අඳපු වක්‍රය ඔයාලා දන්නව නේද? මොකද්ද මේ වක්‍රයට අපි කිව්වේ? මොන ලාක්ෂණිකය කියලාද කිව්වේ? අපි මේකට කිව්වා ප්‍රතිදාන ලාක්ෂණිකය කියලා. x අක්ෂයේ දීලා තියෙන VCE. VCE මේ දකුණු පැත්තේ තියෙන පරිපථය ලකුණු කරලා තියෙන රතු පාටින්. CE අක්‍ර දෙක අතර විභවාන්තරය. VCE සමග IC y අක්ෂයේ IC. IC වෙනස් වෙන ආකාරය. IC කියන්නේ IC ප්‍රස්ථාරය තියෙනනේ. මේක තමයි IC කියන්නේ. IC කියන්නේ ඔක. එතකොට ඔය ප්‍රස්ථාර ගිය සතියේ කතා කරා. ඒ වගේම අපි ගිය සතියේ ඕකේ ඔය ප්‍රදේශ තුන අඳුර ගන්න එකත් කරානේ. ඔය රතු පාටට තියෙන එකට අපි කියනවා කපා හැරි ප්‍රදේශය. මේ කහ පාටට තියෙන්නේ ක්‍රියාකාරී ප්‍රදේශය. කොළ පාටට තියෙන්නේ සංතෘප්ත ප්‍රදේශය. ඒතර අපි පොඩ්ඩක් කපා හැරි ප්‍රදේශය ගැන දැන් ඉගෙන ගමුද පොඩ්ඩක්. කපා හැරි ප්‍රදේශය ගැන කතා කරමු. ඒ කියන්නේ අපි හිතමු මේ ට්‍රාන්සිස්ටරේ තියෙන්නේ කපා හැරි ප්‍රදේශය කියලා. කපා හැරි ප්‍රදේශයේදී ලක්ෂණය මොකද්ද? මොකද්ද? මේකනේ. මොකද්ද? IB සමානයි බිඳුවයිනේ. IB සමානයි බිඳුවයි. ඒ වගේම කපා හැරි ප්‍රදේශයේදී මේ IC ට තියෙන්නේ තිතා කුඩා අගයන්නේ. නේද? මේ ඔය රතු පාට කොටස නේද? ඔන්න ඔය ඒ මට්ටමකට ඉහළට ගිහිල්ලා නැහනේ. ඒකට කපා හැරි ප්‍රදේශය ගැන තමයි දැන් අපි හිතන්නේ. ඒතර කපා හැරි ප්‍රදේශය IB බිඳුවයිනේ. ඔන්න මම IB බිඳුව කරා. ඔය දකුණු පැත්තේ තියෙන පරිපථය දිහා බලන්න. මම IB සමානයි බිඳුව කරා. IB බිඳුව නම් මොකක්ද වෙන්න ඕන? ICත් බිඳුව වෙන්න ඕන. ඒ කපා හැරි ප්‍රදේශය කියන්නේ පරිපථයේ ධාරාවක් ගන්න නැහැ කොහෙවත්. ඒ වගේ අවස්ථාවක්. ICත් බිඳුව වෙනවා. IC බිඳුව නම් IB IC දෙන්නම බිඳුව නම් IEත් බිඳුව වෙන්න ඕන. ඒ කියන්නේ කපා හැරි ප්‍රදේශයේ තියෙන ට්‍රාන්සිස්ටරේ කිසිම තැනක ධාරාවක් ගලන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් නම් කුඩා ධාරාවක් යනවා මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණය. අර මිලි ඇම්පියර් ප්‍රමාණය සැලකිය යුතු කිසිම ධාරාවක් යන්නේ නැහැ. එහෙනම් ඔන්න IBත් බිඳුවයි ICත් බිඳුවයි IC නේ යටට එන්න ඕන IE සමානයි බිඳුව කියන එක. ඒක හදන්න තමයි. IE සමානයි බිඳුව. IB IC IE තුන් දෙනාම බිඳුවයි. එහෙනම් දැන් ඔය පරිපථයේ IC බිඳුවයි නම් ඒ කියන්නේ මේ ධාරාව බිඳුවයි කියන්නේ ස්විච් එකක් නම් විවෘතයි නේද? එහෙනම් මේ ට්‍රාන්සිස්ටරය මොන ස්විච් එකක් විදිහට ක්‍රියා කරන්නේ? දැන් ඔය සිරස් දිශාවට ගලන ධාරා බිඳුවයි IC බිඳුවයි IE බිඳුවයි. එහෙනම් මෙයා විවෘත ස්විච් එකක් විදිහට ක්‍රියා කරනවානේ. අයි ස්විච් එකේ ධාරාව බිඳුවයිනේ. එහෙනම් ට්‍රාන්සිස්ටරේ ධාරාව බිඳුවයි. එහෙනම් ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරලා තියෙනවා විවෘත ස්විච් එකක් විදිහට. එහෙනම් අපිට උපකල්පනයකට එන්න පුළුවන් කපා හැරි ප්‍රදේශය තුල ක්‍රියාත්මක වන ට්‍රාන්සිස්ටරයක් විවෘත ස්විච් එකක් ලෙස ක්‍රියා කරනවා.
තේරුණාද? ට්‍රාන්සිස්ටරේ කපහැරි ප්‍රදේශයේ නම් ඉන්නේ ඒක විවෘත ස්විචයක්. දැන් පොඩ්ඩක් මේ කියන එක කොලයක ලියා ගන්න. මොකද දන්නවද මට පස්සේ ආපහු ඔයගොල්ලෝ නැත්තම් හිත කල්පනා කරන්න ඕන. කොලයක ලියා ගත්තම ප්‍රශ්නේ හරි. මේ කියන වාක්‍ය ලියා ගන්න. මෙහෙම වාක්‍යයක් නෙවෙයි. කපාහැරි ප්‍රදේශය කියලා ලියලා ඊතලයක් ගහලා ලියා ගන්න විවෘත ස්විචය කියලා. හරි. ඔන්න එහෙනම් කපාහැරි ප්‍රදේශය කියන්නේ විවෘත ස්විච් එකක්. ලියාගත්තද? කපාහැරි ප්‍රදේශය ඊතලයක් ගහන්න ඊතලයේ ඉස්සරහින් ලියා ගන්න විවෘත ස්විච් එක කියලා. ඒතර ට්‍රාන්සිස්ටරයක් තියෙන කපාහැරි ප්‍රදේශයේ නම් ඒක විවෘත ස්විච් එකක් විදියට ක්‍රියා කරනවා. හරිනේ? හොඳයි. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. දැන් අපි බලමු දැන් කපාහැරි ප්‍රදේශයේදී අඳුරගත්ත විවෘත ස්විච් එකක් විදිහට ක්‍රියා කරනවා කියලා. දැන් අපි හිතමු මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරන්නේ සංතෘප්ත ප්‍රදේශයේ කියලා. තේරුණාද? මේ ට්‍රාන්සිස්ටරේ දැන් සංතෘප්ත ප්‍රදේශයේ තියෙන ට්‍රාන්සිස්ටරයක්. බලමු සංතෘප්ත ප්‍රදේශයේදී මොන ස්විච් එකක් විදිහට මෙයා ක්‍රියා කරනවද කියලා. හරි. එහෙනම් සංතෘප්ත ප්‍රදේශයේදී අපි ඉගෙන ගන්න තියෙනවා VCE සමානයි බිඳුව කියලා. මතකද? ගිය සතියේ කරා සංතෘප්ත ප්‍රදේශයේදී VCE කියන එක බිඳුවත් 0.2ත් අතර වෙනවා. අද හදපු ගානෙත් කරේ. ඉතින් අපි ඕක බිඳුව කියලා ගමු. ඉතා කුඩයිනේ කොහොමත්. හරි එහෙනම් ඔන්න සංතෘප්ත අවස්ථාවේ VCE සමානයි බිඳුවයි. හැබැයි ධාරාවක් ගන්නවා. ධාරාවක් ගන්න. දැන් ඔයාලට මතකද මේක අපි සංවෘත ස්විචේ කරා කොහෙද මම ඒක අඳින්නේ? මම මේ පැත්තෙන් අඳින්න. සංවෘත ස්විචේ මෙන්න ස්විච් එක. අන්න සංවෘත ස්විචේ. සංවෘත ස්විචේ කරද්දී මෙන්න මේ ලක්ෂ දෙක ස්විචේ දෙකලවර අතර විභවාන්තරය කීයයි කියලාද ගත්තේ අපි? මේ විභවාන්තරය කීයයි කියලාද ගත්තේ? v සමානයි බිඳුව කියලා නේද ගත්තේ? v සමානයි බිඳුව කියලා ගත්තේ. දැන් මෙතනත් VCE සමානයි බිඳුවනේ. ඒ කියන්නේ ස්විච් එකේ දෙකලවර විභවාන්තරයක් නැහැ වගේ ට්‍රාන්සිස්ටරයේ දෙකලවරත් විභවාන්තරයක් නැහැ. ස්විච් එකේ දෙකලවර විභවාන්තරයත් බිඳුවයි. සංතෘප්ත අවස්ථාවේ තියෙන ට්‍රාන්සිස්ටරයේ දෙකලවර විභවාන්තරයත් VCEත් බිඳුවයි. එහෙනම් මේ ට්‍රාන්සිස්ටරයේ මොන ස්විචයක්ද? ට්‍රාන්සිස්ටරය සංවෘත ස්විච් එකක් විදියට ක්‍රියා කරනවා. එතකොට එහෙනම් ඔයාලා මතක තියාගන්න ඕන සංතෘප්ත අවස්ථාවේ ක්‍රියා කරන ට්‍රාන්සිස්ටරයක් සංවෘත ස්විච් එකක් විදියට ක්‍රියා කරනවා. දැන් මෙතන IC ධාරාවක් ගැලුවානේ. එතකොට අර නේද සංවෘත ස්විච් එකක් කරහත් ධාරාවක් ගලනවා. ධාරාවක් අවස්ථා දෙකේම තියෙනවා. ස්විච් එකක් තියෙනවා, සංවෘත ස්විච් එකක් තියෙනවා, සංතෘප්ත ට්‍රාන්සිස්ටරයක් තියෙනවා. විභවාන්තරයේ සංවෘත ස්විච් එකත් බිඳුවයි, සංතෘප්ත ට්‍රාන්සිස්ටරයත් බිඳුවයි. එහෙනම් සංතෘප්ත ට්‍රාන්සිස්ටරයක් සංවෘත ස්විච් එකක් විදියට ක්‍රියා කරනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. අර සංතෘප්තයි නම් සංවෘතයි. වචන දෙකම සයන්නෙන් පටන් ගන්න. නේද? සංතෘප්තයි නම් සංවෘතයි. එහෙනම් ඔයාලා අර ලියාගත් එකටම එකතු කරලා ලියා ගන්න යටින් නේද? සංතෘප්ත ප්‍රදේශය කියලා ඊතලයක් ගහලා ලියා ගන්න. සංවෘත ස්විචයක් කියලා. හොඳයි. එතකොට අපි දැන් ඉගෙන ගත්තා ට්‍රාන්සිස්ටරය කපාහැරි ප්‍රදේශයේ තියෙනවා නම් ඒක විවෘත ස්විචයක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම ට්‍රාන්සිස්ටරය සංතෘප්ත අවස්ථාවේ තියෙනවා නම් ඒක සංවෘත ස්විචයක් විදිහට ක්‍රියා කරනවා කියන්නේ. ඔන්න ඒ විදිහට කපාහැරි ප්‍රදේශයේ නම් විවෘත ස්විචයක් විදිහට ක්‍රියා කරනවා, සංතෘප්ත ප්‍රදේශයේ නම් සංවෘත ස්විචයක්
ක්‍රියා කරනවා. ඒකම ඔය සංක්‍රමණ ලාක්ෂණික වක්‍රය ඇසුරෙන් ඉදිරිපත් කරපු එක තමයි කරේ. හරිනේ නේද? විවෘතයි නම් ධාරා කුඩයි බිඳුවයි. ඒකනේ කපහැරි ප්‍රදේශයේ. සංසුප්තයි නම් නැත්තම් සංවෘතයි නම් ලොකු ධාරාවක් තියෙනවා. IC ටත් ලොකු ධාරාවක් ගන්නවා, IP ටත් ලොකු ධාරාවක් ගන්නවා. ඊට පස්සේ අපි බලමු ට්‍රාන්සිස්ටර් ස්විචයක් සඳහා ප්‍රධාන වෝල්ටේජතාව අනුව ප්‍රතිධාන වෝල්ටේජතාව වෙනස් වෙනවා. ප්‍රධාන වෝල්ටේජතාව මේ Vi කියන එක තේරෙනවනේ. ප්‍රතිධාන වෝල්ටේජතාව කියන්නේ මේ V out V0 කියලා කිව්කො. ඒක කියන්නේ C වල විභවයනේ. සංග්‍රාහකයේ විභවය තමයි ප්‍රතිධාන වෝල්ටේජතාව කියලා මෙතන ගන්න. එතකොට අපි බලන්නේ විවෘත ස්විචයක් වුණොත් මේ V out මොකද වෙන්නේ? අපි දන්නවා V විවෘත ස්විචයක් කියන්නේ කපාහැරි ප්‍රදේශය. කියන්නේ IP සමානයි බිඳුව. ඒ වගේම IP සමානයි බිඳුව නම් IC සහ ETH බිඳුව. එතකොට IC සමානයි බිඳුව වුණොත් ICRC ට මොකද වෙන්නේ? RC හරහා තියෙන විභව දැස්මට ඒකත් බිඳුවක් වෙනවා. ICRC බිඳුව. එහෙනම් V out කීයක් වෙනවද? VCC තමයි ඉහළ කෙළවර. පහළ කෙළවර V out. විභව දැස්මත් ඒ දෙක අතර විභවාන්තරයත් බිඳුවයි. එහෙනම් V out සමාන වෙන්න ඕනේ මොකටද? VCC ටනේ. V out VCC දෙන්න සමාන වුණොත් තමයි ICRC බිඳුව. ඔන්න අපිට නිගමනය කරන්න පුළුවන් විවෘත ස්විච් අවස්ථාවේදී ට්‍රාන්සිස්ටරයේ ප්‍රතිධාන වෝල්ටේජතාව VCC ට සමානයි කියලා. ඔන්න ඒ කොටස හරියි. දැන් අපි බලමු සංවෘත ස්විච් අවස්ථාවේදී ට්‍රාන්සිස්ටරයේ කොහොමද ප්‍රතිධාන වෝල්ටේජතාව කීයද කියලා. කියන්නේ සංවෘත ස්විච් කියන්නේ සන්තුෂ්ත අවස්ථාවේ තියෙන ට්‍රාන්සිස්ටරය. ඒතර IP ඩාගයක් තියෙනවා, IC ටත් විශාලයක් තියෙනවා, IT ටත් විශාලයක් තියෙනවා. හැබැයි සන්තුෂ්ත කියපු ගමන් මතක් වෙන්න ඕනේ මොකද්ද ඔයගොල්ලන්ට? VCE සමානයි බිඳුව. ඒතර VCE සමානයි බිඳුව නම් දැන් V0 කීයක් වෙන්න ඕනද? අපි ගත්තොත් යට භූගත කරලා තියෙන තැන විභවයේ බිඳුව. ඊට පස්සේ VCEත් බිඳුව. එහෙනම් V0 උත් කීයක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් අපිට එන්න පුළුවන් V out බිඳුවට සමාන වෙලා තියෙනවා. එනවනේ ඔය දම් පාටට ඇත්ත. එතකොට හරි. එතකොට අපි ඔය ටික තනි ප්‍රස්තාර කරගමු. විවෘත ස්විච් අවස්ථාවේදී V out VCC ට සමානයි. සංවෘත ස්විච් අවස්ථාවේදී V out බිඳුවට සමානයි. මේ දෙක අතරමැදනේ තියෙන ක්‍රියාකාරී ප්‍රදේශය. ඒක ඇද්දොත් ඔන්න ඔය වගේ ප්‍රස්තාරයක් එනවනේ. ඒක ව්‍යාකරන්න තියෙන. එතකොට අතරමැදදී එහෙම V out එන්න අඩු වෙනවා ක්‍රියාකාරී ප්‍රදේශයේ තුල. ඊට පස්සේ දැන් අපි ඉගෙන ගත්ත දෙක. විවෘත ස්විච් අවස්ථාවේදී V out VCC ට සමානයි. සංවෘත ස්විච් අවස්ථාවේදී V out බිඳුවට සමානයි. ඊළඟ මාතෘකාව ට්‍රාන්සිස්ටරයක බහර රේඛාව. මොකද්ද මේ බහර රේඛාව කියන එක ගැන කියන්න බලමු. දැන් ඔයාලා පොඩ්ඩක් ඔතන අපි අවධානය යොමු කරමු. මෙන්න මේ B ලක්ෂයට අවධානය යොමු කරන්නේ. එතන B ලක්ෂය කියන්නේ ඒ අපි තෝරගත්ත ට්‍රාන්සිස්ටරයේ සංවෘත ස්විචයක් විදියට ක්‍රියා කරන අවස්ථාව. නැත්නම් සංතෘප්ත අවස්ථාව. ඒ B ලක්ෂය. ඒ ට්‍රාන්සිස්ටරේ අපි සංවෘත ස්විචයක් බවට පත් කරන්න නම් ওই B තත්ත්වයට තමයි පත් කරන්නේ. මේ ලක්ෂය බලමු. ඒ ලක්ෂය කියන්නේ ඒ ට්‍රාන්සිස්ටරය විවෘත ස්විචයක් බවට පත් කරන්න ඕන නම්. කියන්නේ කපාහැරි අවස්ථාවට පත් කරන්න ඕන නම් අපි මෙන්න මේ තත්ත්වයට තමයි පත් කරන්නේ. එතකොට ඔය AB ලක්ෂ දෙක යා කරන රේඛාවට අපි කියනවා
බහර රේඛාව කියලා. මෙතන නම් කරලා තියෙනවා. බහර රේඛාව. ඒතර ඔය බහර රේඛාවේ වැඩි හරියක් තියෙන්නේ ක්‍රියාකාරී ප්‍රදේශය තුල. ඒතර බහර රේඛාවේ ඕනෑම ලක්ෂයක ක්‍රියාකාරී ප්‍රදේශය තුල තියෙන ඕනෑම ලක්ෂයක මේ ට්‍රාන්සිස්ටරයට පවතින්න පුළුවන්. ඔය බහර රේඛාවේ AB අතර තියෙන ඕනම දරක් ක්‍රියාකාරී. හැබැයි මේ ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී අවස්ථාවේ පවත්වන්න නම් හොඳම තැන මොකක්ද? හොඳම තැන තමයි මේ AB අතර තියෙන හරි මැද ලක්ෂය. මේ දෙක අතර තියෙන හරි මැදම ලක්ෂය තමයි මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී අවස්ථාවේ පවත්වන්න නම් පැවතිය යුතු ස්ථාන. අන්නේ ලක්ෂයට අපි විශේෂ නමක් කියනවා. අපි ඒකට කියනවා නිවාත ලක්ෂය කියලා. මේ වචන නිවාත ලක්ෂය කියන වචනේ එහෙම නම් අහන්නේ නැහැ. ගන්නවා. ඒතර ඔය නිවාත ලක්ෂය හොයාගන්න තියෙන ක්‍රමය තමයි මේ යට තියෙන්නේ. මොකක්ද වෙලා තියෙන්නේ නිවාත ලක්ෂයේදී? BCE සමාන වෙලා තියෙනවා 0.5යි BCC. ඔක තමයි නිවාත ලක්ෂය හොයන ක්‍රමය. BCE නේ ඔය x අක්ෂය. BCC තමයි අර උපරිම වෝල්ටීයතාව උඩ තියෙන්නේ නේද? මේක තමයි BCC. ඕක දෙකෙන් බෙදුවම නැත්නම් 0.5න් වැඩි කරාම එනව නේද අගයක්? අන්න ඒක VC ට සමාන වෙන අවස්ථාවේදී තමයි නිවාත ලක්ෂය තියෙන්නේ. ඉතින් ඔන්න ඔය අවස්ථාවට ට්‍රාන්සිස්ටරය පත් කරන්න පුළුවන් නම් මේ අවස්ථාවට නිවාත ලක්ෂයට එතනදී තමයි යා හොඳටම ක්‍රියාකාරී අවස්ථාවේ පවතින්නේ. ක්‍රියාකාරී අවස්ථාවේ පවතින නම් සුදුසුම තැන උත. එහෙනම් දැන් අපි අලුතෙන් ඉගෙන ගත්ත දේ තමයි ක්‍රියාකාරී ප්‍රදේශය තුල ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාත්මක වෙද්දී VCE සමානයි 0.5 VCC. එහෙනම් මම VCE වෙනුවට ලියනවා මෙතන 0.5 VCC. ඒක හරි. එතකොට තව දෙයක් තියෙනවා මෙතන අපි ගන්න. බලන්න VCE සමානයි 0.5 VCC. යට විභවයේ බිඳු. එහෙනම් VC සමාන වෙන්න ඕන මේ C ලක්ෂයේ විභවය. බිඳුවයි VC 0.5 VCC. බිඳුවට 0.5 VCC ප්‍රමාණයක් එකතු වුණාම VC එනවා. ඒකත් කීයද? 0.5 VCC. එතකොට C වල විභවයත් හරි. C වල විභවය 0.5 VCC. ඒකත් එතකොට ඒකත්. ඒතර මතක තියාගන්න ක්‍රියාකාරී ප්‍රදේශයේ තුල ක්‍රියාත්මක වන ට්‍රාන්සිස්ටර් එක VC 0.5 VCC වෙනවා. ඒ වගේම VCත් 0.5 VCC වෙනවා. ඒක ගොඩක් වැදගත්. හොඳයි. අපි යමු ඊළඟ කොටසට. මෙතන මේ අපි පොඩි ගාණක් හදන්න යන්නේ. එතකොට අද තියරි ටික ඔච්චර තමයි. ගාණ හදන්නේ මෙහෙමයි. පොඩි ගාණක් දීලා තියෙනවා. ඔය රූපේ දීලා තියෙනවානේ. රූපේ චුට්ටක් බලන්න ඕනේ නේද? මොන මොකද්ද ඔය? මොන වින්‍යාසයද? වින්‍යාසය නෙවෙයි. නඹුරු කෙවි. මොන ක්‍රමයේද? ඔකට අපි කියන්නේ පාදම ප්‍රතිරෝධක ක්‍රමයේ පරිපතය හදලා තියෙන්නේ. ඒක දීලා අපිට කියනවා දැන් මේකේ දීලා තියෙනවා දත්තද කීපයකුත් දීලා තියෙනවානේ. ප්‍රතිරෝධ ටිකේ විශාලත්වය දීලා තියෙනවා. VCC දීලා තියෙනවා ධන 6 වෝල්ට්. VBE 0.7යි. VB කියන්නේ දන්නවනේ. ඊට සමානයි 10යි යෝ. ඉතින් අපි මුලින්ම අහනවා කියලා හිතමුකෝ. ඉතින් අහනවා කවුරු මොකක් හොයන්න කියලාද කියන්නේ. අපිට කියමු අපිට කියන IP හොයලා දෙන්න කියලා. IP සමානයි මොකක්ද? ඉතින් ඔය IP හොයන්න කිව්වොත් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් IP කියන්නේ මෙයානේ.
මෙන්න මේ පාරදිකේ අපි යමු. මතකද ඔය? ඔය පාරදිකේ අපි ඇවිල්ලා බලමු. සමීකරණය දාමු ඔන්න ඔය පාරට. උඩ කෙළවරේ විභවය කීයද? මෙතන ධන 6යි. යට කෙළවරේ විභවය කීයද මෙතන? එහෙනම් ඔය පාරදිකේ පහළට විභව අන්තර සමාන කරමු. එතකොට එහෙනම් උඩ 6යි යට බිඳුව. එතකොට 6 රින බිඳුව සමානයි මෙන්න මේ BE අතර විභව අන්තරයක් තියෙනවානේ. එක VB ඒකේ අගය දීලා තියෙනවා 0.7යි කියලා නේ. එහෙනම් දැන්ට ලියද්දී 6 රින බිඳුව සමානයි 0.7 දාන අපිට අමතකුණා මෙතන RB හරහා විභව අන්තරයක් තියෙනවා. ඒක මොකද්ද? IB RB. දැන් ආදේශ කරමු. 6 සමානයි දශමත වම් පැත්තට ගියාම 6.6න් දශමතක් ගියාම 5.3යි නේ. 5.3 සමානයි IB දන්නේ නැහැ. ඒක තමයි හොයන්නේ. RB කීයද? 530යි කිලෝ. දැන් 530 කිලෝ මෝ ගන්න 10 තුනෙන් වැඩි කරන්න. IB එනවා 5.3. එතකොට කීයද? 10 කීවෙනි බලයද? 10 ඍණ 5ක්. ඒක ඇම්පියර් වලින් එන්නේ. ඔක ඕනනම් මයික්‍රෝ ඇම්පියර් කරොත් IB එනවා 10යි. මයික්‍රෝ ඇම්පියර් 10යි වැඩි කරන එක කරන්නේ. ඔන්න IB හොයාගන්න. ඔය විදිහට සමීකරණ දාන්න පුළුවන් නම් වැඩේ හරි. ඊට පස්සේ අපි හිතමු අපෙන් අහනවා IC මොකක්ද කියලා. අපිට ඊට බීටා දීලා තියෙනව නේද? එතකද බීටාගේ සමීකරණය. බීටා සමානයි IC බෙදීම IB. දැන් ආදේශ බීටා කියන්නේ 100යි. IC තමයි අපි හොයන්නේ. IB දීලා තියෙනවා මයික්‍රෝ ඇම්පියර් 10යි. එහෙනම් IC සමාන වෙනවා 10යි මයික්‍රෝ ඇම්පියර් කියන්නේ 1යි මිලි ඇම්පියර්. එහෙනම් IC හොයාගත්තා. හරි නේද? ඒ ක්‍රමය කරපු ටික තේරුණා නේ? හොඳයි. අපෙන් ඊළඟට අපෙන් කවුරු ඇහුවොත් BCE හොයලා දෙන්න කියලා. එතකොට මොකද කරන්නේ? BCE කියන්නේ මම මේක ඇත්තට බලන්නේ මේකේ BCE කියන්නේ මෙන්න මේක. අන්න ඔය දෙක අතර විභව අන්තරය. BCE හොයන්න පුළුවන් මේ සිරස්ස පහළට තියෙන රේඛාව ඔස්සේ විභව අන්තර සමාන කරමු. ඒ රේඛාව අපි මේ රේඛාව එක දම් පාටින් අදින්න. මෙන්න ඔය රේඛාව ඔස්සේ පහළට. ඕක දිගේ පහළට විභව සමාන කරමු. අන්න ඔය රේඛාව. එතකොට එහෙනම් මොකක්ද දෙන්නේ? උඩම විභවය 6යි. ඍණ යට මේක බිඳුවයි. සමානයි RC හරහා තියෙන විභවාන්තරය ICRC කියලා එනවා. දාන CE හරහා තියෙන විභවාන්තරය VCE කියලා එනවා. නේද? දැන් 6 සමානයි IC කියන එක හොයාගත්ත මිලි ඇම්පියර් 1යි. ඒ කියන්නේ ඇම්පියර් කරොත් 10 ඍණ 3යි. RC කිලෝ ඕම් 2යි. ඒ කියන්නේ ඕම් 2 වැඩි කිරීම 10 3යි. C අතර විභවාන්තරය V. එතකොට සුළු කරොත් 10 ඍණ 3ට 10 දාන 3 කැපෙනවා. 6න් 2ක් ගියාම 4යි. ඒ කියන්නේ VCE එනවා 4යි වෝල්ට්.
හරි VCE ඒතර ඔන්න ඔය විදිහට අපිට සමීකරණ දාන්න පුළුවන් නම් දාලා ඔය අහන ඒවා ටිකට උත්තර ගන්න පුළුවන් නම් ප්‍රමාණවත්. ඉතින් ඔය හැකියාව තමයි ඔයාලට තියෙන්න ඕන. ඒ පොදු පාදම විඥාන මේ පොදු පාදම නෙවෙයි. විභව බෙදුම් ක්‍රමේ පරිපතයක් දුන්නත් ওই ක්‍රමයට සමීකරණ දාලා කොට දා ගන්න පුළුවන් නම් හදා ගන්න පුළුවන් නම් ප්‍රමාණවත්. ඉතින් මම හිතනවා මේ ওই ටික ප්‍රමාණවත් කියලා. ওই විදිහටම තමයි මම ගණන් ටික ගෲප් එකේ දාන්නම්. ටියුට් එක සම්පූර්ණ කරගන්න. ඒකට ලබන සතිය අපිට අනිවාර්යෙන් ට්‍රාන්සිස්ටර් ඉවර ගන්න පුළුවන්. වීඩියෝ එකත් අප්ලෝඩ් කරන්න. දැන් ලබන සතිය. එතකොට ලබන සතිය කියන්නේ අද 6 නේ. 13 වෙනිදා මේ වෙලාවටම අපි 9:00ට පන්තිය කරමු. මේ ගැටලුව අපි විසඳගමු. පොඩ්ඩක් හිර වුණා කරද්දී. ඔක ලබන සතියේ එක හදාගමු. හරි එහෙනම් හැම දිනාටම බොහොම ස්තුතියි.